දේපල ප්‍රමිතියට අනුව කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව ප්‍රමිතාංක 16ට අනුව LKAS 16ට අනුව කොහොමද අපි දේපලක ශ්‍රේ ගණනය කරන්න කියලා. දරුවනේ ඔයාලා දන්නවා අපි කලින් සාකච්ඡා කළා ඕනෑම ගිණුම් කරන ප්‍රමිතයක් අපි ඉගෙන ගන්නකොට ගිණුම් කරන ප්‍රමිතයක් හෝ වේවා මූල්‍ය වාර්තා කරන ප්‍රමිතයක් හෝ වේවා අපි ප්‍රමිතයක් ඉගෙන ගන්නකොට ඒ ප්‍රමිතයක් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. විදාන අපි මේ ප්‍රමිතිය ආරම්භ කරනකොට ඔයාලට මතක ඇති අපි කතා කළා ප්‍රමිතියක් ඉගෙන ගන්න කොහොමද කියලා. ඒ ප්‍රමිතිය ඉදිරිපත් කරලා තියෙන අරමුණ මොකක්ද? ප්‍රමිතිය ඉදිරිපත් කරලා තියෙන අරමුණ මොකක්ද? අපි දැනගන්න ඕන. ඒ වගේම ඒ ප්‍රමිතියේ විෂයපදය මොකක්ද? කියන මොනවා ගැනද කතා කරන්නේ? විෂයපදය මොකක්ද? ඊළඟට ඒ ප්‍රමිතියෙන් කියවෙන විශේෂ නිර්වචන මොනවාද? ප්‍රමිතියක අරමුණ මොකක්ද? විෂයපදය මොකක්ද? ඒ වගේම මේ ප්‍රමිතියක තියෙන විශේෂණ සාකච්ඡාවන් නිර්වචන මොනවාද? ඒ වගේම ඒ ප්‍රමිතියේ අන්තර්ගතය කුමක්ද? සහ ඒ ප්‍රමිතිය තුලින් අපි මූල ප්‍රකාශන පිළිවෙල කරද්දී මොනවද කළ යුතු අනාවරණය කිරීම? නම් සරලව කියනවා නම් ඕනෑම ප්‍රමිතියක් අපි ඉගෙන ගන්නකොට ප්‍රමිතියේ අරමුණ මොකක්ද? ඒ විෂයපදය මොකක්ද? ඒ වගේම නිර්වචන මොනවද තියෙන විශේෂ නිර්වචන? ඒ ප්‍රමිතියේ අන්තර්ගතය කුමක්ද? සහ අනාවරණය කළ යුත්තේ කුමක්ද? මොනවාද? එහෙනම් ඒ විදිහට අපි ප්‍රමිතියක් ඉගෙන ගන්නේ මූලික කොටස් පහකට බෙදාගෙන. ආයත් කිව්වොත් ප්‍රමිතිය අපි ඉගෙන ගන්න ඕන අරමුණ මොකක්ද? විෂයපදය මොකක්ද? ඒකේ තියෙන විශේෂ නිර්වචන මොනවද? අන්තර්ගතය කුමක්ද? අනාවරණය කිරීම කළ යුත්තේ මොනවද කියන කාරණේ. ඒතර අපි මේ ප්‍රමිතිය තුළ අපි අරමුණ සාකච්ඡා කළා, විෂයපදය කතා කළා, නිර්වචන කතා කළා. දැන් මම ඇවිල්ලා ඉන්නේ අන්තර්ගතය ගැන කතා කරා. සමහර ප්‍රමිතියේ අන්තර්ගතය තුළ LKAS 16 කියන ප්‍රමිතියේ අන්තර්ගතය තුළ කාරණා කිහිපයක් අපි සාකච්ඡා කරනවා. උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව අපි කාරණා කිහිපයක් සාකච්ඡා කරනවා. මොනවාද? අපි ඉස්සෙල්ලාම සාකච්ඡා කරනවා ෂෙයා කරන දේපළවල ෂෙයා කරන දේපළ. මොකද ෂෙයා කරන දේපළක් තියෙනවා බලපෑමකට. ෂෙයා කරන දේපළවල වාර්ෂික ෂෙයා ගණනය කරගන්නේ කෙසේද? වාර්ෂික ෂෙයා ගණනය කරගන්නේ කොහොමද? ඊට පස්සේ බලනවා ඒ ගණනය කරගත්ත ෂෙයා කොහොමද අපි ගිණුම් තබන්නේ? වාර්තා කරන්නේ කොහොමද? ෂෙයා ගිණුම් තබන්නේ කෙසේද? ඊළඟට සාකච්ඡා කරනවා දේපළ අත්පත් කර ගැනීම, ඒ කියන්නේ මිලදී ගැනීමක් හෝ ඉදි කර ගැනීමක් හෝ එවැනි අත්පත් කර ගැනීම, ඊළඟට දේපළ ඉවත් කිරීම කොහොමද ගිණුම් තබන්නේ? අත්පත් කර ගැනීම ඉවත් කිරීම ගිණුම් තබන්නේ කොහොමද? ඊළඟට සාකච්ඡා කරනවා දේපළ ප්‍රත්‍යාගමනය කළාම ඒ ප්‍රත්‍යාගමනය කරපු දේපළ හා සම්බන්ධ ගිණුම් තැබීම කරන්නේ කෙසේද? දරුවනේ එතකොට මේ අන්තර්ගතය තුළ අපේ කියන කාරණා සාකච්ඡා කරනවා. ආයකටින් කිව්වොත් ෂේ ගණනය කරන්නේ කොහොමද? ෂේ ගිණුම් තබන්නේ කොහොමද? දේපළ අත්පත් කර ගැනීම සහ දේපළ ඉවත් කිරීම වාර්තා කරන්නේ කොහොමද? ඒ වගේම දේපළ ප්‍රත්‍යාගමනය කළාම ඒව ගිණුම් තබන්නේ කෙසේද කියන කාරණා. ඉතා වැදගත්. දැන් මෙතෙන්දි මම උත්සාහ කරනවා අද සාකච්ඡා කරන්න මූලිකම දේ ෂෙයා කරන දේපළක ෂෙයා ගණනය කරන්නේ කෙසේද? වාර්ෂික ෂෙයා ගණනය කරන්නේ කෙසේද? ඒ කාරණේ තමයි මම අද විශේෂයෙන් කතා කරන්නේ. දරුවනේ දැන් මේ දේපළ ෂෙයා ගණනය කරනකොට අපි ඉස්සෙල්ලාම බලන්න ඕන දේපළ තියෙන්නේ කුමන ආකෘතියද කියන කාරණය. දේපළ තියෙන්නේ කුමන ආකෘතියකද? අපි මේ දේපළ ප්‍රමිතියට අනුව අපි සාකච්ඡා කරනවා දේපළක් තියෙන්න පුළුවන් ආකෘති දෙකක් යටතේ. ඒ කියන්නේ එකම දේපළ නෙමෙයි කිසියම් දේපළක් එක ආකෘතියක තවත් දේපළක් තව ආකෘතියක තියෙන්න පුළුවන්. මොකද මේ ආකෘති දෙක? එකක් තමයි පිරිවැය ආකෘතිය. පිරිවැය ආකෘතිය. අනිත් එක තමයි ප්‍රත්‍යාගමන ආකෘතිය. දරුවනේ දේපළක් මිලදීගෙන නැත්නම් දේපළක් අත්පත් කරගෙන ප්‍රත්‍යාගමනය නොකර තියෙන තාක්කල් ඒ දේපළ තියෙන්නේ පිරිවැය ආකෘතිය තුළ. අය කියනවා දේපළක් අත්පත් කරගෙන කවදා හරි දවසක ප්‍රත්‍යාගමනය කරන තෙක් අපි හිතමු
2015 අපි දේපලක් මිලදී ගත්තා. 2020 තමයි අපි ප්‍රත්‍යාගණනය කළේ පළමු වරට. එමනම් 2015 ඉඳලා 2020 ප්‍රත්‍යාගණනය කරන අවස්ථාව දක්වා ඒ දේපල තියෙන්නේ පිරිවැය ආකෘතිය තුල. පස්සේ බලමු. ඊළඟ ප්‍රත්‍යාගමන ආකෘතිය කියන්නේ දේපල ප්‍රථම වරට ප්‍රත්‍යාගමනය කළාට පස්සේ ඒ ප්‍රත්‍යාගමනය කර අවස්ථාවේ ඉඳලා ඉදිරියට මේ දේපල තියෙන්නේ ප්‍රත්‍යාගමන ආකෘතිය තුල. ඊටම සරලයි. දේපලක් මිලදීගෙන ප්‍රත්‍යාගමනය කරන තෙක් ඒ දේපල තියෙන පිරිවැය ආකෘතිය තුල ප්‍රත්‍යාගමනය කිරීම සමග මේ දේපල මාරු වෙනවා ප්‍රත්‍යාගමන ආකෘතියට. ඊටම සරලයි. හොඳයි. එහෙනම් දරුවනේ අපි ෂෙය ගණනය කරනකොට මේ ගණනය කරන දේපල පවතින්නේ කුමන ආකෘතිය තුලද කියන එක හොඳින් අවබෝධ කරගන්න ඕන. ඉස්සෙල්ලා බලන්න ගන්නේ. හරි. ඊළඟ කාරණය තමයි දේපලක ෂෙය ගණනය කරන ක්‍රම ගොඩාක් තියෙනවා. නමුත් උසස් පෙළ විෂය නිර්දේශය ඇතුලේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මූලික ෂෙය ගණනය කරන ක්‍රම දෙකයි. ගණනය කරන ක්‍රම දෙකයි. එක ක්‍රමයක් තමයි සරල මාර්ග ක්‍රමය. ඒකට ස්ථාවර වාදික ෂෙය ක්‍රමය කියලා කියනවා. සරල මාර්ග ක්‍රමය ඒක ඔයාලා දන්නවා. ඒ වගේම දෙවෙනි ක්‍රමය තමයි හීනවන ෂෙය ක්‍රමය. හීනවන ෂෙය ක්‍රමය. හීනවන ෂෙය ක්‍රමය. ප්‍රමිතිය අනුමත කරලා තියෙනවා ඔය ෂෙය ක්‍රම දෙකට අමතරව තව ක්‍රමයක්. ඒක ඔයාලා දන්නවා නිෂ්පාදන ඒකක ක්‍රමය. එතකොට මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ උසස් පෙළට නිර්දේශ කරලා තියෙන ෂෙය ගණනය කරන ක්‍රම දෙක පමණයි. මොකක්ද ඒ ගණනය කරන ක්‍රම දෙක? සරල මාර්ග ක්‍රමය හෙවත් ස්ථාවර වාදික ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි හීනවන ෂෙය ක්‍රමය. මේ ෂෙය ක්‍රම දෙක තමයි අපි සාකච්ඡා කරන්නේ. මම පළමුවෙන්ම සරල මාර්ග ෂෙය ක්‍රමය සාකච්ඡාවට ගන්නවා. දරුවනේ සරල මාර්ග ෂෙය ක්‍රමය කියලා කියන්නේ ඇත්තටම සරල මාර්ග ක්‍රමය. සරලම ක්‍රමය. එන සරල මාර්ග කියන්නේ සරලම ක්‍රමය. අය බලමු මේ සරල වන්නේ කෙසේද? දැන් මම ඉස්සෙල්ලා කිව්වා පාඩම මතකයි මම කිව්වා ෂෙය ගණනය කරන්න කලින් කුමන ක්‍රමයක් යටතේ ෂෙය ගණනය කළා මේ ගණනය ෂෙය ගණනය කරන්න අදාළ කරගන්න දේපල පවතින්නේ කුමන ආකෘතිය තුලදයි පරීක්ෂා කරලා බලන්න ඕන. අපි හිතමු මම සරලව ගන්නවා මම මේ සාකච්ඡා කරන්න ගන්න දේපල පවතින්නේ පිරිවැය ආකෘතිය තුල කියලා. මුලින්ම මම ගන්නේ පිරිවැය ආකෘතිය තුල තියෙන දේපලක ෂෙය ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. ඒ කියන්නේ මම මේ කතා කරන දේපල තාම ප්‍රත්‍යාගමනය කරලා නැහැ. මිලදීගෙන අපි පාවිච්චි කරමින් යනවා. හැබැයි අපි තාම මේක ප්‍රත්‍යාගමනය කරලා නැහැ. මේ දේපල පවතින්නේ පිරිවැය ආකෘතිය තුල. දරුවනේ පිරිවැය ආකෘතිය තුල තියෙන දේපලක් උනත් ඒ දේපල පවතින ස්වභාවය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. දේපලෙන් දේපලට වෙනස් වෙන්න පුළුවන්. වත්කමෙන් වත්කමට වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු මම එක සරල උදාහරණයක් ගන්නවා. අපි හිතමු අපි මූල්‍ය ප්‍රකාශන හදන්නේ 2020 මාර්තු 30 කියලා. මම මෙතන ලියනවා අපේ ගිණුම් කාලච්ඡේදයේ ආරම්භක දිනයයි කියන වාර්තා කරන කාලච්ඡේදය පටන් ගන්න කවද්ද වාර්තා කරන දිනේවත් අවසාන දිනේ කවද්ද කියලා. මම මේක උඩින් ලියනවා. අපි හිතමු අපි සාකච්ඡාවට ගන්නේ 2019 4 එකෙන් පටන් අරගෙන 2020 3:30 කින් අවසන් වන ගිණුම් කාලච්ඡේදය ගැන. මේක අපි හඳුන්වනවා කෙටියෙන් 2019 2020 වර්ෂය කියලා. 2019 ඇලේලා 2020 ගිණුම් කාලච්ඡේදය. වාර්තා කරන කාලච්ඡේදය ආරම්භ වෙන්නේ 2019 4 අවසන් වන්නේ ඉගෙන වාර්තා කරන දිනේ වන්නේ 2020 3:30. මේක තමයි අපි සලකා බලන වාර්තා කරන ගිණුම් කාලච්ඡේදය. අපි හිතමු මේ කාලච්ඡේදයේ ආරම්භයේ මෙන්න මේ පිටට අපි ළඟ තියෙනවා පිරිවැය අපි දහස් වලින් රුපියල් දහස් වලින් මෙතන පෙන්නනවා පිරිවැය 800ක දේපල. පිරිවැය 800. දේපල කුමක්ද? යන්ත්‍රයක්ද
මෝටර රථයක්ද කුමක්ද කියන එක අදාළ නැහැ. කිසියම් දේපලක් තියෙනවා ඒක පිරිවැය 800යි. පිරිවැය 800යි. මේ දේපලේ සුන්බුන් නගය කෙටියෙන් කිව්වා සුන්බුන් නගය තියෙනවා 200ක්. ඒක 10 වලින් 200ක්. ඵලදායී ජීව කාලය අවුරුදු වලින් මම හිතා මෙහාට වෙන දෙනවා අවුරුදු නැත්නම් දහස් කියලා ගන්න දහස් නෙවෙයි අවුරුදු අපි හිතමු 6යි කියලා. අවුරුදු 6යි. ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. දරුවනේ මේ දේපල පිරිවැය 800යි සුන්බුන් නගය 200යි ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. දැන් මේ අපි ඊට කලින් ඔයාලට මතකයි අපි නිර්වචන කොටසේ මේ ප්‍රමිතියට අදාළව නිර්වචන කොටසේදී අපි පිරිවැය ගැන කතා කළා සුන්බුන් නගය ගැන කතා කළා ඵලදායී ජීව කාලය ගැන කතා කළා. ඒක අපි නිර්වචන කොටසේදී නිර්වචන 11ක් අපි සාකච්ඡා කළා. ඒතකොට ඒ යටතේ තිබුණු නිර්වචන තුනක් තමයි පිරිවැය සුන්බුන් නගයවත් අවශේෂ වටිනාකම ඵලදායී ජීව කාලය නැත්නම් ප්‍රයෝජනවත් ආර්ථික ජීවන කාලය. ඒතකොට මේක ගැන කලින් සාකච්ඡා කළා. එතකොට මේක වරණක් ගන්න. දැන් මේ දේපල ෂේ ගණනය කරනකොට ඉතා වැදගත් සරල මාර්ග ක්‍රමයක මම කතා කරන්නේ. තාම කොහොමද ගණනය කරන්නේ කියලා කිව්වේ නෑ. සරල මාර්ග ක්‍රමයේදී ඉතා වැදගත් පුතේ අපිට මේ දේපල ෂේ කරන්න පුළුවන් වෙන්නේ ඵලදායී ජීව කාලයේ ඇතුලේ විතරයි. අපිට දේපල ෂේ කරන්න පුළුවන් ඵලදායී ජීව කාලයේ ඇතුලේ විතරයි. ඵලදායී ජීව කාලය ඉවර වුණාට පස්සේ දේපල ෂේ කරන්න බෑ. හැබැයි දේපල පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ෂේ කරන්න බෑ. මම නැවත කිව්වොත් දේපල ෂේ කරන්න පුළුවන් වෙන්නේ ඵලදායී ජීව කාලය තුල පමණයි. අවුරුදු 6යි නම් අවුරුදු 6 තුල ෂේ කරන්න පුළුවන්. අවුරුදු 6 පැන්නට පස්සේ ෂේ කරන්න බෑ. හේතුව ෂේ කළ හැකි අගය අවුරුදු ඒ ජීව කාලය තුල ෂේ වෙලා අවසන් වෙනවා. ෂේ කළ හැකි අගය පමණයි ෂේ කරන්න පුළුවන්. ෂේ කළ හැකි අගය ඵලදායී ජීව කාලය තුල ෂේ කරන්න පුළුවන්. ඵලදායී ජීව කාලය අවසන් වීමෙන් පසු දේපල ව්‍යාපාර කටයුතු සඳහා පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ෂේ කරන්න බෑ. ඒක වැදගත්. එතකොට අපි බලන්න ඕන මේ දේපල මේ අවුරුද්ද ෂේ කරන්න පුළුවන්ද? එහෙම බෑ. මෙතන අපිට කියලා නැහැ මිලදී ගත්තේ කවද්ද කියලා. අපි හිතමු මේ දේපල මිලදීගෙන තියෙන්නේ මිලදී ගත් දිනය මම දිනේ ලියනවා මිලදී ගත් දිනය 2018 4යි 1. ඒ කියන්නේ ගිය අවුරුද්දේ මුල. අපි ඉන්නේ 2019 පටන් ගන්න අවුරුද්ද තුල අපි ඉන්න කාලච්ඡේදයට පෙර ගිණුම් කාලච්ඡේදයේ මුල තමයි මේ දේපල මිලදීගෙන තියෙන්නේ. මිලදී ගත් දිනය 2018 4යි 1. දැන් අපිට මේ තොරතුරු වලින් දේපල ෂේ කරන්න පුළුවන්ද? සරල මාර්ග ක්‍රමය. අපිට පුළුවන්. අප වෙන තොරතුරු කිසිවක් නැහැ. අපිට තියෙන්නේ දේපලේ පිරිවැය තියෙනවා, සුන්බුන් නගය තියෙනවා, ඵලදායී ජීව කාලය තියෙනවා, මේ දේපල මිලදී ගත්ත දිනය තියෙනවා. දරුවනේ අපි මේ අවුරුද්දට ෂේ කරන්නේ යන්නේ. එහෙනම් මේ අවුරුද්දට අපි කොහොමද ෂේ කරන්නේ? සරල මාර්ග ක්‍රමයේදී ෂේ ගණනය කරන සූත්‍ර ඇත්තටම කිව්වොත් 4ක් තියෙනවා. සරල මාර්ග ෂේ ක්‍රමයේදී ෂේ ගණනය කරන්න පුළුවන් සූත්‍ර 4ක් තියෙනවා. ඒ කියන්නේ පිරිවැය ආකෘතිය තුල සූත්‍ර 3කුයි ප්‍රත්‍යයගණන ආකෘතිය තුල තව එක සූත්‍රයකුයි වශයෙන් සූත්‍ර 4ක් තියෙනවා සරල මාර්ග ක්‍රමයට ෂේ ගණනය කරන්න. ඉතාලද? හරි. අපි උන බලමු මොකක්ද මේ ෂේ ගණනය කරන සූත්‍ර 3 පිරිවැය ආකෘතිය තුල කියලා. දරුවනේ අපි හිතමු මේ දේපල මිලදීගෙන තියෙන 2018 ගිය අවුරුද්දේ ඉඳලා අපි ඔය දේපල පාවිච්චි කරමින් ආවා විතරයි. මේ දේපල ෂේ ගණනය කරන්න අවශ්‍ය කරන පිරිවැය කියන්නේ ඓතිහාසික අගයක්. සුන්බුන් නගය සහ ඵලදායී ජීව කාලය කියන්නේ අස්තමේන්තු. ඒවා අපි කරපු අස්තමේන්තු. පිරිවැය කියන්නේ සත්‍ය ඓතිහාසික අගයක්. පිරිවැය කියන්නේ ඓතිහාසික අගයක් ඇත්ත අගයක්. හැබැයි ඵලදායී ජීව කාලය සහ සුන්බුන් නගය කියන්නේ ඒවා අපි කරපු අස්තමේන්තු. එතකොට අපි හිතමු ගිය අවුරුද්දේ මිලදී ගත්තා 800කට
සුන්බුන්නගේ අපි ඇස්තමේන්තු කළා 200කට ඵලදායී ජීව කාලය අපි ඇස්තමේන්තු කළා අවුරුදු 6ක් කියලා. මේවා වෙනස් වෙලා නැහැ. ඇස්තමේන්තු වෙනස් වෙන්නේ නැහැ. පිරිවැය වෙනස් වෙලා නැහැ. ඒවා එහෙමම තියෙනවා. වෙනස් වෙලා නැහැ. එහෙමනම් කිසිම වෙනසක් වෙලා නැත්නම් එතෙන්දී අපි ෂෙයා ගණනය කරන්නේ මෙන්න මේ සූත්‍රයේ. මෙන්න මේකේ මම අංක 1 කියලා දාන පළමු සූත්‍රය. වාර්ෂික ෂෙයා वार्षिक क्षय समान वेනවා දරුවනේ පිරිවෙමි දීපලේ පිරිවැය තියනවා පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන්නක පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කළාම ලැබෙන්නේ ඒ දීපලේ ෂය කළ හැකි අගය හරි පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඒ ශේකලයගේ හොයාගෙන ඒක බෙදනවා ඵලදායී ජීව කාලය තුල සමසේ බෙදනවා ඵලදායී ජීව කාලය තුල සමසේ බෙදනවා එහෙනම් සරල මාර්ග ශේකරමය සරලවම විස්තර කරනවා නම් මට මෙහෙම කියන්න පුළුවන් සරල මාර්ග ශේකරමය යනෝ දීපලක ශේකල හැකි අගය එහි ඵලදායී ජීව කාලය තුල සමසේ බෙදා හරිමින් वार्षिक ෂය ගණනය කරන ක්‍රමය. අපි ආයෙත් බලමු. සරල මාර්ග ක්‍රමය සරලවම හඳුන්වනවා නම් දීපලක ෂය ගණනය කියන්නේ ඒ කියන්නේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කළාම ලැබෙන අගේ. දීපලක ෂය කළ හැකි අගේ. එහි ඵලදායී ජීව කාලය අතර සමසේ බෙදා හරිමින් වාර්ෂික ෂය ගණනය කරන ක්‍රමය තමයි සරල මාර්ග ක්‍රමය කියන්නේ. හරි. එතන මේ දේවල මේ ෂය ක්‍රමයට ගණනය කරගන්න පුළුවන්. බලමු ෂය ගණනය නම් මේක ආදේශ කරනවා. පිරිවැය තියෙනවා කීයද 800ක් දහස් වලින් පිරිවැය 800 දහස් වලින් සුන්බුන්නගේ 200ක් තියෙනවා ඒ දහස් වලින් ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. උතරවල කියනවා 800න් 200ක් අඩු වුණාම ෂය කලගේ 600යි 600යි බෙදුවාම 100යි කියන්නේ ඇත්තටම මේක අපි දහස් වලින් 100යි. නම් මේ වාර්ෂික ෂය 100යි. එතන අපි කලේ පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ෂය කලගේ අඩිය හොයාගෙන ඒක බෙදුවා ඵලදායී ජීව කාලය. බෙදුවාම වාර්ෂික ෂයනවා 100යි. දරුවනේ මේක සරලම අවස්ථාව. අපි හිතමු මේ දීපල මිලදීගෙන තිබුණේ අපි මේ දීපල මිලදීගෙන තිබුණේ 2012 කියලා මේ දීපල මිලදීගෙන 2012 ඒක අපි හිතමු 2012 මිලදී ගත්තා නම් 2019 වෙනකොට අවුරුදු 7ක් ගත වෙලා ඒ කියන්නේ මේ අවුරුද්ද අපිට ෂෙයා කරන්න පුළුවන්ද බෑ මොකද ෂෙයා කරන්න පුළුවන් ඵලදායී ජීව කාලය ඇතුලේ විතරයි. ජීව කාලය අවුරුදු 6යි නම් උපරිම ෂෙයා කරන්න පුළුවන් අවුරුදු 6යි. 6න් පස්සේ මේ දීපල පාවිච්චි කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න බෑ. අපි ඊළඟට බලමු මේ මම ඉස්සර විස්තර කළේ දීපල මිලදී ගත්තා. ඔහේ පාවිච්චි කරමින් ගියා. මම මේ දිනේ ආයශරය පැරණිකරම ගන්නවා 2018 කියන කතාව. අපි 2018 තමයි මිලදී ගත්තේ. මේ දීපල පිරිවැය 800යි සුන්බුන්නගේ 200යි ජීව කාලය අවුරුදු 6යි. දැන් 2018 මිලදීගෙන අපි 2019 4යි එක වෙනකොට ඒක අවුරුද්දයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි හිතමු දීපල අවුරුදු කීපයක් පාවිච්චි කරලා ගැනීමෙන් පසු ඉගෙන ෂෙයා කිරීමෙන් පසු අස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන්. අස්තමේන්තු දින වෙනස් වෙන්න පුළුවන්. අපි සුන්බුන්නගේ ඔක මිලදී ගත්ත අවස්ථාවේ අස්තමේන්තු කරේ 200යි. ඒ දහස් වලින් 200යි. ඵලදායී ජීව කාලය අපි අස්තමේන්තු කරේ අවුරුදු 6යි කියලා. අපි හිතමු මෙහෙම වෙන්න බැරිද? 2019 4යි අපි මේ ගාන හදන අවුරුද්දේ වාර්තා කරන කාලච්ඡේදය තුල අපි මේ 2019 4යි එක දින නැවත අස්තමේන්තු කරනවා ඵලදායී ජීව කාලය සහ සුන්බුන්නගේ. ඒ වෙන පුළුවන්. අපි නැවත අස්තමේන්තු කරනවා. අපි 2019 4යි එක දින නැවත අස්තමේන්තු කරනවා පිරිවැය. අපි හිතමු පිරිවැයනේ සුන්බුන්නගේ අස්තමේන්තු කරනවා
කීයද 100යි කියලා. ඒ වගේම අපි ඵලදායී ජීව කාලය ඇස්තමේන්තු කරනවා ඉතිරි ඵලදායී ජීව කාලය. දැන් අපි අවුරුදු 6යිනේ ඵලදායී ජීව කාලය. 2018 4 ඉඳලා 2019 4 වෙනකොට අවුරුද්දක් පාවිච්චි කරලානේ. 6න් එක අවුරුද්දක් ගෙවිලා ඉවරයිනේ. තව තියෙන අවුරුදු 5යිනේ. නමුත් අපි නැවත ඵලදායී ජීව කාලය ඇස්තමේන්තු කරනවා. ඇත්තටම දැන් බැලුවාම වෙනවා අවුරුදු 5ක් පාවිච්චි කරන්න බෑ තව අවුරුදු 4යි පුළුවන්. අපි නැවත ඇස්තමේන්තු කරනවා ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි කියලා. 2019 4යි කියන ඵලදායී ජීව කාලය ඇස්තමේන්තු කළාම අපිට හිතෙනවා තව පුළුවන් අවුරුදු 4යි කියලා. පැරණි විදියට හිතුවොත් අවුරුදු 5ක් පුළුවන්. මොකද 2018 ගත්තේ 2019 වෙනකොට අවුරුද්දක් ගත වෙලා අපි තව 5ක් ඉතුරුයි. 6න් එකක් ගියා තව 5ක් ඉතුරුයි. නමුත් නැවත අපි ඵලදායී ජීව කාලය ඇස්තමේන්තු කළාම අපිට පේනවා තව අවුරුදු 5ක් බෑ. පුළුවන් තව අවුරුදු 4යි. දැන් දරුවනේ දේපල ප්‍රයෝජනට ගන්නා අතරතුර ඇස්තමේන්තු වෙනස් වුණා. ඇස්තමේන්තු වෙනස් වෙන පුළුවන් ඇස්තමේන්තු වෙනස් වුණොත් කොහොමද සරල මාර්ගයකට ෂෙයා ගන්නේ කරන්නේ? ඒක බලමු. දැන් මෙතන ඇස්තමේන්තු වෙනස් වුණා. කලින් 200 තිබුණු එක 100 වුණා. එතකොට කලින් අවුරුදු 6ක් කියලා තිබුණු එක අවුරුදු 5යි කියලා දුන්නා. නමුත් ඒක 4 දක්වා අඩු කරගත්තා. ජීව කාලය අඩු වුණා. එහෙනම් දැන් මම එතෙන්දි කොහොමද ශ්‍රේ ගණනය කරන්නේ? එතෙන්දි අපි ශ්‍රේ ගණනය කරන්නේ මම දෙවෙනි සූත්‍රය පාවිච්චි කරනවා. සරල මාර්ග ක්‍රමයේ දෙවෙනි සූත්‍රය. පිරිවැයාත්මකයේ තුන දෙවෙනි සූත්‍රය. බලන්න වාර්ෂික ශ්‍රය සමානයි වාර්ෂික ශ්‍රය සමානයි පිරිවැය ඍණ ඉතාලගත පිරිවැයෙන් අඩු කරන්නේ සුන්බුන්නගේ පමණක් නෙමේ අතීත ශ්‍රයත් අඩු කරනවා. අතීත ශ්‍රය කියන්නේ 2018 වෙනකට ගිය අවුරුද්දේ ශ්‍රය ටික ඒ ටිකත් අයින් කරන්න ඕනේ. එහෙනම් අතීත ශ්‍රය සහ ධන කියන්නේ සහ අතීත ශ්‍රය සහ සුන්බුන්නගේ මම කෙටියෙන් ලියුවා සුන්බුන්නගේ. දැන් පිරිවැයෙන් අඩු කරනවා අතීත ශ්‍රය සහ සුන්බුන්නගේ කියන දෙක. අඩු කරලා එන අගය ඒක බෙදන්නේ අපි ඵලදායී ජීව කාලයෙන් නෙමෙයි බෙදන්නේ මෙතන ඉඳලා තව ඉස්සරහට තියෙන ඉතිරි ඵලදායී ජීව කාලය. ඉතිරි ඵලදායී ජීව කාලය. නරෝණේ මම දැන් නැවත පෙන්නනවා මේ සූත්‍රය පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවකද? මේ සූත්‍රය පාවිච්චි කරන්නේ දේපල ප්‍රයෝජනට ගන්නා අතරතුරදී ඇස්තමේන්තු වෙනස් වුණොත් එතෙන් සිට ඉදිරියට ශ්‍රේ ගණනය කරන්න මේ සූත්‍රය අපි පාවිච්චි කරනවා. සරල මාර්ග ක්‍රමයේදී පිරිවැයෙන් අඩු කරන අතීත ශ්‍රේ සහ සුන්බුන්නගේ ඒක බෙදනවා ඉතිරි ඵලදායී ජීව කාලය. දරුවනේ මම දැන් මේකට ආදේශ කරනවා. මේ සූත්‍රයට ආදේශ කරනවා. පිරිවැය 800යි ඒක වෙනස් වෙන්නේ නැහැ. අතීත ශ්‍රේ කියන්නේ දරුවනේ එක අවුරුද්දක ශ්‍රේ ගිය අවුරුද්ද ශ්‍රේ. ඔය 2018 4යි කියන එක මිලදී ගත්තේ 18 4යි එකේ ඉඳලා මේ ඇස්තමේන්තු වෙනස් වූ දිනය දක්වා ශ්‍රේ. මිලදී ගත් දිනේ සිට ඇස්තමේන්තු වෙනස් වූ දිනය දක්වා ඇස්තමේන්තු වෙනස් කරපු දිනය දක්වා වන අතීත ශ්‍රේ ගණනය කරගන්නවා. ඒ අතීත ශ්‍රේ ගණනය කරන්නේ අර මම කලින් පෙන්නපු පළමු සූත්‍රයේ. පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඵලදායී ජීව කාලයෙන් බෙදලා දරුවනේ එක මනෝමයෙන් කරන්න පුළුවන්. එක අවුරුද්දක ශ්‍රේ හොයන්න තියෙන්නේ. ගිය අවුරුද්දේ 2018 4යි ඉඳලා 2019 4යි අවුරුද්දක ශ්‍රේ මනෝමයෙන් කරන්න පුළුවන්. කොහොමද? පිරිවැය 800යි සුන්බුන්නගේ 200යි 800 200ක් අඩු කළාම 600යි. ඒක බෙදනවා ඉතිරි මේ ඵලදායී ජීව කාලයෙන් බෙදනවා. ඵලදායී ජීව කාලය කලින් තිබුණ 6 අවුරුදු 6න් බෙදනවා. එහෙනම් 800න් 200ක් අඩු කළා 6න් බෙදුවා පිළිතුර අපිට ලැබෙනවා කීයද 100යි කියන 100යි. දැන් අතීත ශ්‍රය 100යි 10 වලින් 100යි. සුන්බුන් අගය කලින් තිබුණ 200යි. නමුත් දැන් ඇස්තමේන්තු වෙනස් වුණානේ. මෙතෙන්ට අපි පාවිච්චි කරන දරුවනේ පැරණි සුන්බුන් අගය නෙමෙයි. ඇස්තමේන්තු වලින් වෙනස් වෙච්ච අලුත් ඇස්තමේන්තු අපි දාන්නේ අලුත් සුන්බුන් අගය 100යි.
ඊළඟට මෙතන ඉදිරි ඵලදායී ජීව කාලය දාන්න ඕන. දරුවනේ ඉදිරි ඵලදායී ජීව කාලයකට ගානේ මෙතන මම පෙන්නවා මේ අස්තමෙන් වෙනස් වූ දිනේ සිට ඉදිරියට තියෙන තව ඉදිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. ඒක අපි ආදර්ශ කරනවා. එතකොට 800න් 200ක් අඩු වුණාම 600යි. ඒක බෙදනවා 4න් 150යි. තොර බලන්න දහස් වලින් අපිට පිළිතුරු ලැබෙනවා 150යි කියලා. ප්‍රොඩක්ට් සරලයි. මම මේ පෙන්නුවේ සරල මාර්ග ශ්‍රේය ක්‍රමයේ යටතේ පිරිවැය ආකෘතිය තුල තියෙන දේපල ශ්‍රේණිය කරන ආකාරය. ප්‍රොඩක්ට් පේනවා දේපලක් මිලදීගෙන ඔහේ පාවිච්චි කරමින් ඉනවනම් අස්තමේන්දුත් වෙනස් වෙන්නේ නැහැ, පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් හරිම සරලයි. අංක 1 සූත්‍රයෙන් ශ්‍රේණිය කරන්න පුළුවන්. එතෙන්දිත් අපි බලන්න ඕන ඵලදායී ජීව කාලය අවසන් වෙලාද නැද්ද කියන කාරණේ. ඒක වැදගත්. ඊළඟට දේපලක් පාවිච්චි කරමින් එන අතරතුරදී අස්තමේන්තු වෙනස් වුණා. අස්තමේන්තු විතරක් වෙනස් වුණා. එතකොට කොහොමද ශ්‍රේය ගණනය කරන්නේ? මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරලා ශ්‍රේය ගණනය කරගන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු තුන්වෙනි සූත්‍රය මොකක්ද කියලා. තුන්වෙනි සූත්‍රය. දරුවනේ අපි හිතමු මේ දේපල කලින් ගත දේපල මම 2018 4යි තමයි මිලදීගෙන තියෙන්නේ. පිරිවැය 800යි, සුන්මුණාගේ 200යි, ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. මේ දේපල අපි මේ වාර්තා කරන කාලච්ඡේදයේ ආරම්භක දවසේදී 2019 4යි 1 මේ දිනට ප්‍රාග්ධන වැයක් ගන්නවා දේපල වෙනුවෙන්. ඔයාලට මතක ඇති අපි සාකච්ඡා කළා නිර්වචන කොටසේදී දේපලක පිරිවැය හැදෙන විදිහ. අපි වගේ දේපලක පිරිවැය කොටස් වලින් අපි වෙන් කරලා පෙන්නවා. මූලික පිරිවැය නැත්නම් මුල් වලට හඳුනා ගන්නා වූ පිරිවැය සහ පසුකාලීන පිරිවැය කියලා අපි පිරිවැය කොටස් දෙකකට බෙදුවා. පිරිවැය බෙදුව කොටස් දෙකකට. මුල් වලට හඳුනා ගන්නා වූ පිරිවැය නැත්නම් මූලික පිරිවැය, පසුකාලීන පිරිවැය. අපි ගෝ අනාගත පිරිවැය කියන එක අපි සාකච්ඡා කරන්නේ නැහැ කියලා. එහෙනම් පිරිවැය කොටස් දෙකකට බෙදුවා. මොකද්ද? මූලික පිරිවැය සහ පසුකාලීන පිරිවැය කොටස් දෙකයි. එතකොට පසුකාලීන පිරිවැය අපි නැවත කොටස් දෙකකට බෙදුවා. පසුකාලීන පිරිවැයෙන් ඇතැම් පිරිවැය ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. ඇතැම් පිරිවැය ප්‍රාග්ධනිත කරන්න බෑ. ඒ කියන්නේ ප්‍රාග්ධනිත කරන්න පුළුවන් කියලා කියන්නේ දේපලේ පිරිවැයට එකතු කරගන්න පුළුවන්. ප්‍රාග්ධනිත කරනවා කියන්නේ ඒ දේපලේ පිරිවැයට මේ පසුකාලීන පිරිවැයත් එකතු කරගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රාග්ධනිත කළ හැකි පසුකාලීන පිරිවැයක් දරලා තිබුණොත් දැනුවොත් අපි හිතමු මේ 2019 4යි 1 දින මේ දේපල වෙනුවෙන් වැඩි දියුණු කිරීමේ නියමයක්. ඒ කියන්නේ ප්‍රාග්ධනිත කළ හැකි පසුකාලීන පිරිවැයක් දරනවා. අපි හිතමු මම මෙතන ලියනවා ප්‍රාග්ධන පිරිවැය දරනවා. ඒක දරන්නේ 2019 4යි 1 දින 4යි 1 දින පිරිවැය දරන්නේ. ප්‍රාග්ධන පිරිවැය දරනවා අපි හිතමු දහස් වලින් 100ක්. ලක්ෂයක්. රුපියල් ලක්ෂයක ප්‍රාග්ධන පිරිවැයක් දරනවා. මේ ප්‍රාග්ධන පිරිවැය දැරීමත් සමගම අපි හිතමු සුන්මුණගේ වෙනස් වෙන්නේ 200ම තමයි ඵලදායී ජීව කාලය වැඩි වෙනවා. අපි හිතමු වසර දෙකකින් වැඩි වෙනවා. දැන් අපි හිතමු වසර දෙකකින් වසර 3කින් වැඩි වෙනවා. වසර 3කින් ඵලදායී ජීව කාලය වසර 3කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ කලින් මේ ජීව කාලය තව අවුරුදු 3ක් එකතු වෙනවා. ආයෙත් බලමු 2019 4යි 1 දින මේ දේපල වෙනුවෙන් වැඩි දියුණු කිරීමේ වියදමක් දරනවා 100ක. ඒ වියදම හේතුවෙන් ඵලදායී ජීව කාලය තවත් වසර 3කින් වැඩි වෙනවා. එහෙම වුණොත් දරුවනේ මෙතන වෙලා තියෙන්නේ අස්තමේන්තු වෙනස් වීම පමණක් නෙමෙයි පිරිවැයත් වෙනස් වෙලා තියෙනවා. එහෙනම් දේපලක පිරිවැයත් වෙනස් වෙලා අස්තමේන්තුත් වෙනස් වුණොත් එතෙන්දී කොහොමද අපි ශ්‍රේය ගණනය කරන්නේ? දරුවනේ එතෙන්දී ශ්‍රේය ගණනය කරන්න
පාවිච්චි කරනවා අපි තුන්වෙනි සූත්‍රය. මොකක්ද? වාර්ෂික ෂය සමානයි පිරිවැය. දරුවනේ මේ පිරිවැය කියන්නේ මූලික පිරිවැය. මෙතෙන්ට එකතු වෙනවා මේ දරුවෝ ප්‍රාග්ධන වියදම. එකතු වෙනවා. ඒකට අපි කියනවා පසුකාලීන ප්‍රාග්ධනිත කළ හැකි පිරිවැය කියලා. පසුකාලීන ප්‍රාග්ධනිත කළ හැකි පිරිවැය මම මෙතන ප්‍රාග්ධන වියදම කියලා ලියුවා. එකතු වෙලා ඒකෙන් අඩු වෙනවා මොකද්ද? අතීත ෂය සහ සොන්බොන් අඩේ. අතීත ෂය සහ සොන්බොන් අඩේ දෙකම අඩු වෙනවා. ඒ අඩු කරලා එන අඩය බෙදනවා ඉතිරි ඵලදායි ජීව කාලය. දරුවනේ මම මේක බලන්න අපි මුලින්ම පෙන්නවා පිරිවැයෙන් සොන්බොන් අඩේ අඩු කරලා ඵලදායි ජීව කාලයෙන් බෙදුවා. ඒ සරලම අවස්ථාව. දෙවෙනි සූත්‍රයෙන් අපි පෙන්නවා පිරිවැයෙන් අඩු කරනවා අතීත ෂය සහ සොන්බොන් අඩේ දෙකම අඩු කරලා එන ගාන ඉතිරි ඵලදායි ජීව කාලයෙන් බෙදනවා. දැන් මේ තුන්වෙනි සූත්‍රය අපි පෙන්නන්නේ පිරිවැයට අමතරව දරුවෝ ප්‍රාර්ථනා වියදමත් එකතු කරලා අතීත ෂය සොන්බොන් අඩේ දෙකම අඩු කරලා ඒ ලැබෙනාගේ ඉතිරි ඵලදායි ජීව කාලයෙන් බෙදනවා. දැන් මම මේකේ ආදේශ කරනවා මේ ගානට අදාළව පිරිවැය මූලික පිරිවැය 800යි ප්‍රාර්ථනා වියදම 100යි අතීත ෂය අපි දන්නවා කලින් පියවරේදී අතීත ෂය ගණනය කළා ඊළඟ උද්දේශය 100යි ඒක හොයන්නේ අර සාමාන්‍ය සරලව අංක එක සූත්‍රය පාවිච්චි කරලා අතීත ෂය සොන්බොන්ගේ වෙනසක් උනේ නෑ මේ 200 මම එහෙමම ගන්නවා ඉතිරි ඵලදායි ජීව කාලය දරුවනේ ඉතාල දෙක දැන් මම වාඩික මෙතන පෙන්නනවා 2018 4යි 1 තමයි මිලදී ගත්තේ 2019 4යි 1 වෙනකොට මේ ගන්නකොට ජීව කාලය අවුරුදු 6යි මේ වෙනකොට එකක් අඩු වෙලා තියෙනවා මේ වෙනකොට ඉතිරි උනේ තව අවුරුදු 5යි මේ ඉඳලා මෙතෙන් දෙනකොට එක අවුරුද්දක් අඩු වෙනවා දැන් අවුරුදු 5යි ප්‍රාර්ථන වියදම නිසා ඵලදායි ජීව කාලය 3කින් තව වැඩි වුණා 3කින් වැඩි වුණා කියන්නේ ඒ තුන මෙතෙන්ට එකතු වුණා මේ වැඩි වෙච්ච ඵලදායි ජීව කාලය මෙතෙන්ට එකතු වෙනවා පහට 3ක් එකතු වුණාම ඉතිරි ඵලදායි ජීව කාලය දැන් 8ක් තියෙනවා ඉතිරි ඵලදායි ජීව කාලය අවුරුදු 8යි කොහොමද ඒක ආවේ මිලදී ගත්ත අවස්ථාවේ ඵලදායි ජීව කාලය අවුරුදු 6යි ප්‍රාර්ථන වියදම දරනකොට අවුරුද්දක් ගත වෙලා ඉවරයි. නා 6ක එකක් අඩු වෙලා ඉවරයි. තව අවුරුදු 5ක් තියෙනවා. ප්‍රාර්ථන වියදම දරපු නිසා ඵලදායි ජීව කාලයට අලුතෙන් අවුරුදු 3ක් එකතු වෙනවා. ඒ නිසා මේ 5ට 3 එකතු වුණාම ඵලදායි ජීව කාලය ඉතිරි වෙලා යනවා තව අවුරුදු 8ක්. එහෙනම් ඉතිරි ඵලදායි ජීව කාලය අවුරුදු 8යි. එතකොට අපි මේ ගණනය කරනවා 800න් 100ක් 800යි 900යි 300ක් අඩු වුණා. එතකොට 600 බෙදෙනවා 8ෙන්. එතකොට 600 8ෙන් බෙදුවාම 75ක් එනවා. 600 8ෙන් බෙදුවාම 75යි. ඒ නිසා අපිට වාර්ෂික ෂය මේ වාර්ෂික ෂය 75යි. දරුවනේ පැහැදිලි මම හිතන්නේ මේ අපි බැලුවේ දේපල ප්‍රයෝජන ගන්න අතරතුර අමතර ප්‍රාර්ථනා පිරිවැයක් දරලා අස්තමේතු වෙනස් වෙනවා. පිරිවැයත් වෙනස් වෙනවා අස්තමේතුත් වෙනස් වෙනවා කොහොමද ෂය ගණනය කරන්නේ? දරුවනේ එතකොට මේ තුන්වෙනි සූත්‍රය වල මතකයි පිරිවැය ආකෘතිය තුල දේපල ෂය ගණනය කරනකොට පිරිවැය ආකෘතිය තුල නම් තියෙන්නේ ෂය සූත්‍ර තුනක් පාවිච්චි කරන්න වෙනවා. ඒ දේපල පවතින තත්ත්වය මිලදීගෙන දේපල ඔය පාවිච්චි කරගෙන යනවා. පිරිවැය වෙනස් වෙන්නේ නැහැ, අස්තමේතු වෙනස් වෙන්නේ නැත්නම් අංක එක සූත්‍රයෙන් ෂය ගණනය කරන්න පුළුවන්. දේපල ප්‍රයෝජන ගන්න අතරතුර අස්තමේතු විතරක් වෙනස් වුණොත් එතන ඉඳලා ඉස්සරහට ෂය ගණනය කරන්න අපි පෙන්නපු දෙවෙනි සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. දේපල පාවිච්චි කරන අතරතුර පිරිවැයත් වෙනස් වෙලා අස්තමේතු වෙනස් වුණොත් මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. දැන් මම ඔය විස්තර කළේ දරුවනේ පිරිවැය ආකෘතිය තුල දේපලක් පවතිනා. හොඳයි අපි බලමු
ප්‍රත්‍යාගන්න ආකෘතියේදී ක්ෂය ගණනය කරන්න කොහොමද කියලා. දරුවනේ මම මේ ගත්ත උදාහරණය පිරිවැයට 100යි, සුන්බුණගේ 200යි, ඵලදායී ජීව කාලය අවුරුදු 6යි. මේ දේපල මිලදීගෙන තියෙන්නේ 2018 4යි 1. කලින් කොටසමයි. එතකොට මේ දේපල 2019 4යි 1 දින ප්‍රත්‍යාගණනය කළොත් බලමු ප්‍රත්‍යාගණන අගය අපි හිතමු ප්‍රත්‍යාගණන අගය 500යි කියලා. මේ දේපල ප්‍රත්‍යාගණනය කරනවා 500කට. සුන්බුන් අගය වෙනස් වෙන්නේ නැහැ. සුන්බුන් අගය වෙනස් වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගණන අගය 500යි. ඵලදායී ජීව කාලය වෙනස් වෙන්නේ නැහැ. එමමයි වෙනස් වෙන්නේ පිරිවැය ප්‍රත්‍යාගණනයක් දක්වා වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ දේපල 2019 4යි 1 දින 500ක් කියලා ප්‍රත්‍යාගණනය කරනවා. දරුවනේ ප්‍රත්‍යාගණනය කළොත් කොහොමද ක්ෂය ගණනය කරන්නේ? ඉතාල දෙක. ප්‍රත්‍යාගණනය කළොත් සරල මාර්ග ක්‍රමයේදී ක්ෂය ගණනය කරන්න ඊළඟ සූත්‍රය පාවිච්චි කරන්න ඕන 4 වෙනි සූත්‍රය. මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරනවා ප්‍රත්‍යාගණනය කරපු දේපලක ප්‍රත්‍යාගණනයෙන් පසුව ක්ෂය ගණනය කරන්න. මොකද සූත්‍රය? වාර්ෂික ක්ෂය සමානයි ප්‍රත්‍යාගණන අගය ඍණ සුන්බුන් අගය බෙදනවා ඉතිරි ඵලදායී ජීව කාලය. ඉතිරි ඵලදායී ජීව කාලය බෙදනවා. මේ බලන්න දේපලක් ප්‍රත්‍යාගණනය කළොත් ඒ දේපල ප්‍රත්‍යාගණන ආකෘතිය යටතට වැටෙනවා. ප්‍රත්‍යාගණනය කළ දිනේ සිට ඉදිරියට ක්ෂය ගණනය කරන්නේ මෙන්න මේ සූත්‍රය. වාර්ෂික ක්ෂය සමානයි ප්‍රත්‍යාගණනගේ ඍණ සුන්බුන්ගේ බෙදීම ඉදිරි ඵලදායී ජීව කාලය. මම ආදේශ කරනවා මේ සූත්‍රයට මේ අභ්‍යාසයට අදාළ තොරතුරු ආදේශ කරනවා. ප්‍රත්‍යාගණනගේ 500යි සුන්බුන්ගේ වෙනස් වුණේ නැහැ 200ම තමයි. ඵලදායී ජීව කාලය අපි ගන්නේ ඉදිරි ඵලදායී ජීව කාලය බලන්න 2018 ගත්තේ ගන්නකොට අවුරුදු 6යි 2019 වෙනකොට අවුරුද්දක් ගත වෙලා එහෙනම් 6න් එකක් අඩු වුණාම තව ඉතුරු වෙලා තියෙන අවුරුදු 5යි. එහෙනම් ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 5යි. ඒකට පේනවා 500න් 200ක් අඩු වුණාම 300යි 300 පහෙන් බෙදුවාම 60යි. වාර්ෂික ක්ෂය 60යි ලැබෙන්නේ. ඒකට පේනවා ප්‍රත්‍යාගණනය කළාම ප්‍රත්‍යාගණන ආකෘතියේ දේපල වැඩිමත් සමගම ක්ෂය ගණනය කරන සූත්‍රය වෙනස් වෙනවා. ප්‍රත්‍යාගණනගේ ඍණ සුන්බුන්ගේ බෙදීම ඉතිරි ඵලදායී ජීව කාලය 500න් 200ක් අඩු කරලා පහෙන් බෙදුවා වාර්ෂික ක්ෂය 60යි. දරුවනේ අපි කතා කළේ සරල මාර්ග ක්ෂය ක්‍රමයට යටතේ කොහොමද දේපල ක්ෂය ගණනය කරන්නේ? එතකොට දේපල තියෙන්නේ කුමන ආකෘතියේද? පිරිවැය ආකෘතියේ නම් කුමන තත්වයන් යටතේද? ප්‍රත්‍යාගණන ආකෘතිය නම් මොන ආකාරයකද කියන කාරණයයි අපි සාකච්ඡා කළේ. හොඳයි, දැන් අපි බලමු අපි ඉගෙනගත්ත කොටස් ටික සරල මාර්ග ක්ෂය ක්‍රමයේදී කොහොමද ක්ෂය ගණනය කරන්නේ කියන එක. මම මේ දීලා තියෙන අභ්‍යාසය ඔයාලට පේනවා. දීලා තියෙන අභ්‍යාසය 2020 31 දිනන අවසන් ගිණුම් කාලච්ඡේදයට අදාළව සමාගමක පාතොරතුරු ලබා ගත හැකියි. 2019 4 දිනකට පැවති දේපල පිළිවෙත සහ උපකරණ මෙසේය. පේනවා සිග්නක්කර ඉඩම් තියෙනවා පිළිවෙල 8000යි. සුන්බුන් නගයක් නැහැ. ඵලදායී ජීව කාලෙකුත් දීලා නැහැ. ඉගෙන ඇස්තමෙන්තු කරලා නැහැ. සිග්නක්කර ඉඩම් ඵලදායී ජීව කාලය ඇස්තමෙන්තු කරලා නැහැ. බෙදා හැරීමේ රට පිරිවැය 12000යි 1000 වලින් තියෙන්නේ. සුන්බුන් නගය 2000යි 1000 වලින් ඵලදායී ජීව කාලය අවුරුදු වලින් තියෙන්නේ 5යි. කාර්යාල උපකරණ මේ විදිහට තියෙනවා. ඊළඟට අපිට කියනවා පහේ තව තොරතුරක් දීලා තියෙනවා 2019 4යි 1 දින පහක් දැක්වෙන වෙනස්කම් සිදු විය. ඊට වැදගත්. අංක 1 කාර්යාල උපකරණ වල ඵලදායී ජීව කාලය
නැවත සලකා බැලූ අතර ඒ අනුව ඉදිරි ඵලදායී ජීවකාලයේ වසර 4ක් ලෙසට ඇස්තමේන්තු කිරීම. කාර්යාල උපකරණ මිලදීගෙන තියෙන්නේ කවද්ද? 2017 4යි 1 දින. ඊළඟ දෙවෙනි වෙනස්කම යන්ත්‍ර 2015 4යි 1 දින තමයි මිලදීගෙන තියෙන්නේ. 2019 4යි 1 දින මිලියන 2ක්. ඒ කියන්නේ ලක්ෂ 20ක් වැය කරලා වැඩි දියුණු කරලා තියෙනවා. ඒ වැඩි දියුණු කිරීම හේතුවෙන් යන්ත්‍රවල ඵලදායී ජීවකාලය වසර 2කින් වැඩි වෙලා තියෙනවා. සුළුපොන්නගය 1 ලක්ෂයකින් වැඩි වෙලා තියෙනවා. ලක්ෂ භාගින් වැඩි වෙලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ දේපලශය වෙන වෙනම ගණනය කරනවා. දරුවනේ දැන් මෙතන දේපල තියෙනවා. ඔයාලට පේනවා අපේ මේ ගැටලුව තුල දේපල 4ක් තියෙනවා. හැබැයි සින්නක්කර ඉඩම් අභිෂේක කරන්නේ නැහැ. හේතුව සින්නක්කර ඉඩම් වල ඵලදායී ජීවකාලය ඇස්තමේන්තු කරගන්න බෑ. ඵලදායී ජීවකාලය අසීමිතයි කියලා සාකනවා. එවැනි අවස්ථාවල අපි ෂෙයා කරන්නේ නැහැ. බෙදා හැරීමේ රට කාර්යාල උපකරණ සහ යන්ත්‍ර ෂෙයා කරන්න ඕන. දේපල 3ක් තියෙනවා ෂෙයා කළ හැකි දේපල. දරුවනේ ෂෙයා කරන්න පුළුවන් දේපල 3ක්. අපි මේ අවුරුද්දේ කොහොමද ෂෙයා කරන්නේ? දීලා තියෙන තොරතුරු ඇසුරෙන් මේ දේපල 3 අපිට අපි කොහොමද ෂෙයා ගණනය කරන්නේ? කුමන සූත්‍රයද ආදේශ කරන්නේ? මම කලින් කිව්වා ඉතා වැදගත් අපිට දීලා තියෙන තොරතුරු ඇසුරෙන් අපි බලන්න ඕන මේ දේපල පවතින්නේ කුමන ආකෘතියකද කියලා. ඉස්සෙල්ලා අපිට පේනවා මේ ගැටලුව තුළ ප්‍රත්‍යා ගණනයක් ගැන කතා කරලා නැහැ. ඒ කියන්නේ මේ සියලු දේපල පවතින්නේ පිරිවැය ආකෘතිය තුළ. ඉතා වැදගත්. මේ දේපල සියල්ලම පවතින්නේ පිරිවැය ආකෘතිය තුළ. මොකද ප්‍රත්‍යා ගණනයක් ගැන සඳහන් වෙලා නැහැ. ඉතාලද එහෙනම් අපි ඊළඟට අපි බලන්න ඕන මේ පිරිවැය ආකෘතිය තුල තියෙන දේපල කුමන තත්වයක පසුවන්නේද? පිරිවැය වෙනස් වී ඇද්ද? ඇස්තමේන්තු වෙනස් වී ඇද්ද කියන කාරණේ. අපිට පේනවා මේ දීලා තියෙන අමතර තොරතුරු දිහා බැලුවාම බෙදා හැරීමේ රට සම්බන්ධයෙන් පිරිවැය වෙනස් වෙලක් නැහැ, ඇස්තමේන්තු වෙනස් වෙලක් නැහැ. එහෙමනම් බෙදා හැරීමේ රට ෂෙයා ගණනය කරන්න පුළුවන් අංක 1 සූත්‍රය පාවිච්චි කරලා. හැබැයි බෙදා හැරීමේ රට මිලදීගත් දිනේ සඳහන් වෙලා නැහැ. ඒ මිලදීගත් දිනේ සඳහන් වෙලා නැති නිසා අපි හිතනවා ඵලදායී ජීවකාලය තාම අවසන් වෙලා නැහැ කියලා. එහෙමනම් අපි බෙදා හැරීමේ රට සාමාන්‍ය විදිහට සූත්‍ර අංක 1 සූත්‍රය පාවිච්චි කරලා ෂෙයා ගණනය කරනවා. බෙදා හැරීමේ රට ෂය. බෙදා හැරීමේ රට ෂය. තොට බෙදා හැරීමේ රට ෂය ගණනය කරනවා. ෂය සමානයි පිරිවැය ඍණ සුමුන් අගය බෙදීම ඵලදායී ජීව කාලය. ඒ කියන්නේ බෙදා හැරීමේ රටවල පිරිවැය වෙනස්වක් නැහැ, ඇස්තමේන්තු වෙනස්වක් නැහැ. එහෙනම් අංක 1 සූත්‍රයෙන් ෂෙයා කරන්න පුළුවන්. අපි ආදේශ කරනවා පිරිවැය තියෙනවා 10 වලින් 12000යි. සුල්පුන්නගේ තියෙනවා 10 වලින් 2000යි. මේ රුපියල් 1000 අපි රුපියල් 1000 කියලා බින් දානවා ගණනය කරනකොට රුපියල් 1000 වලින් බෙදනවා. ඉතින් මේ ඵලදායී ජීවකාලය තියෙනවා අවුරුදු 5. එහෙමනම් 12000න් 2000 අඩු කළාම 10000යි. ඒක පහෙන් බෙදුවාම 2000යි. 10 වලින් 2000යි. එහෙනම් බෙදා හැරීමේ රට ෂෙයා හරිම සමයි. හොඳයි අපි ඊළඟට බලමු කොහොමද අපි කාර්යාල උපකරණ ෂෙයා ගණනය කරන්නේ මේ වර්ෂය සඳහා. දරුවනේ කාර්යාල උපකරණ සඳහා අංක 1 අමතර තොරතුරු අපිට වැදගත්. කාර්යාල උපකරණ වල ඵලදායී ජීවකාලය නැවත සලකා බැලූ අතර ඒ අනුව ඉදිරි ඵලදායී ජීවකාලය වසර 4ක් ලෙසට ඇස්තමේන්තු කිරීම. කාර්යාල උපකරණ මිලදීගෙන තියෙන 2017 4යි 1. හොඳයි එතන පේනවා කාර්යාල උපකරණ වල ඇස්තමේන්තු වෙනස් වෙලා තියෙනවා. මොකද වෙනස් වෙලා තියෙන ඇස්තමේන්තුව ඵලදායී ජීවකාලය පමණක් වෙනස් වෙලා තියෙනවා.
හැබැයි මේ ගාන කියලා නෑ සුන්මුන්නගේ වෙනස් වුණා කියලා. ඒ කියන්නේ මෙතන වෙනස් වෙලා තියෙන්නේ ඵලදායී ජීව කාලයේ පමණයි. ඒතර ඵලදායී ජීව කාලය වැනි ඇස්තමේන්තු වෙනස් වුණොත් ඒ සඳහා පාවිච්චි කරන සූත්‍රය තමයි අංග 2 සූත්‍රය තමයි අපි කාර්යාල උපකරණවල ශ්‍රය හොයන්න පාවිච්චි කරන්නේ. එහෙනම් බලමු මම ලියනවා කාර්යාල උපකරණ ශ්‍රය කාර්යාල උපකරණ ශ්‍රය රුපියල් 1000 වලින් අපි ගණනය කරන්නේ ඒ සඳහා පාවිච්චි කරන අවශ්‍ය සමානයි පිරිවැය අඩු කරනවා අතීත ශ්‍රය සහ සුන්මුන් අගය අතීත ශ්‍රය සහ සුන්මුන් අගය බෙදනවා ඉතිරි ඵලදායී ජීව කාලේ. ඒ කියන්නේ අපි දෙවෙනි සූත්‍රය තමයි යොදාගන්නේ කාර්යාල උපකරණ වල ශ්‍රය ගණනය කරන්න. හොඳයි. අපි ආදේශ කරමු. මේ දේපලයේ පිරිවැය කාර්යාල උපකරණ වල පිරිවැය තියෙනවා. ඔයාලට පේනවා අභ්‍යාසයේ තුල කාර්යාල උපකරණ පිරිවැය තියෙනවා 1000 වලින් 1200ක්. අපි අතීත ශ්‍රය ගණනය කරලා හොයාගෙන දාමු. සුන්මුන් නගයේ වෙනස් වෙලා නැහැ. සුන්මුන් නගයේ තියෙනවා 200ක්. ඵලදායී ජීව කාලය වෙනස් වුණා. ඒක අපි ගණනය කරගන්න. ඉතිරි ඵලදායී ජීව කාලය හොයන්නේ කොහොමද කියලා බලමු. දරුවනේ අපි ඉස්සෙල්ලාම බලමු මේ දේපල මිලදී ගත්තේ 2017 4.1. ඵලදායී ජීව කාල අස්තමේන්තු වෙනස් වෙන්නේ 2019 4.1. මේක මිලදී ගන්නකොට ඵලදායී ජීව කාලයේ දීලා තියෙනවා වසර 8ක් කියලා. වසර 8ක්. මේ වෙනකොට 2017 ඉඳන් 2019 වෙනකොට වසර 2ක් ගත වෙලා ඉවරයි. ඉතිරි වෙලා තියෙන ජීව කාලය අවුරුදු 6යි. අවුරුදු 6යි. ඉතිරි වෙලා තියෙන අවුරුදු 6යි. හැබැයි අස්තමේන්තු කරනවා ඉතිරි ඵලදායී ජීව කාලය වසර 4යි කියලා. එතකොට හරිනම් ඉතිරි වෙලා තියෙන අවුරුදු 6ක්. නමුත් අලුතින් කරපු ඇස්තමේන්තුව නිසා ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි කියලා අපිට ගන්න වෙනවා. ඉතිරි ඵලදායී ජීව කාලය ගන්න දීලා තියෙනවා. අපි කෙලිම ආදේශ කරනවා ඉතිරි ඵලදායී ජීව කාලය වසර 4යි. එහෙනම් මෙන්න මේ පාවිච්චි කරන ලද අවුරුදු දෙකට අදාළ ශ්‍රය අපි ගණනය කරගන්න ඕනේ. දරුවනේ අතීත ශ්‍රය හොයන්නේ පළමු සූත්‍රයේ පාවිච්චි කළා. මම සූත්‍රය ලියන්නේ නැහැ. ආදේශය සහ සුළු කිරීම පමණක් කරනවා. එහෙනම් බලන්න මම මෙතන ගණනය කරනවා මේ අතීත ශ්‍රය. මේ අතීත ශ්‍රය මම ගණනය කරනවා. පිරිවැය අපි දන්නවා 1200යි. සුන්මුන් නගය දන්නවා 200යි. කලින් මේකේ ජීව කාලය අවුරුදු 8යි. නිසා අපි බෙදනවා. මේව බැලුවොත් එන්නේ එක අවුරුද්දක ශ්‍රය අපි ගණනය කරන්න ඕන අතීතයේ අවුරුදු 2කට. එහෙනම් අවුරුදු 2ක ශ්‍රය බලන්න වැඩි කරනවා අවුරුදු 2කේ. එතකොට 1200 200 කරනවා 1000යි. 18 බෙදුවාම 125යි. 125 දෙකෙන් වැඩි කරාම 250ක් එනවා අතීත ශ්‍රය. නම් අතීත ශ්‍රය ආදේශ කරනවා 250යි. දරුවනේ පිරිවැය 1200යි. සුන්මුන් නගයේ 200යි. ඉතිරි ඵලදායී ජීව කාලයේ වසර 4යි. ඒවා ගැටලුව තුල අපිට දීලා තියෙන කරුණු. මේ අතීත ශ්‍රේ විතරක් අපි මෙන්න මේ විදිහට ගණනය කරගන්න. ඒ අනුව අපි බලනවා කාර්යාල උපකරණ මේ වර්ෂය සඳහා ශ්‍රේ කොච්චරක් වෙනවද කියලා. පිරිවැය 1200යි. සුන්මුන් නගයේ 200යි. ඉතිරි ඵලදායී ජීව කාලය අවුරුදු 4යි. ඒ ඔක්කොම අපේ ගැටලුව තුල දීලා තියෙනවා. අපි මේ අතීත ශ්‍රේ පමණයි පෙරවල යටතේ ගණනය කළේ. ඒ අතීත ශ්‍රේ වසර 2ක අතීත ශ්‍රේ 250. දැන් අපි 1200න් 450ක් අඩු වෙනවා 750යි. 750 අතරින් බෙදෙනවා අපිට ලැබෙනවා 187.5. දහස් වලින් රුපියල් 1000 වලින් ඒ කියන්නේ 1,87,500ක් තමයි කාර්යාල උපකරණ වල වාර්ෂික ශ්‍රේ. හරි එහෙනම් දැන් අපි ඊළඟට බලමු ඉතිරි වෙලා තියෙන දේවල් යන්ත්‍රවල වාර්ෂික ශ්‍රේ ගණනය කරන්න කොහොමද කියලා. යන්ත්‍ර ශ්‍රේ ගණනය කරන විදිය. දැන් දරුවනේ
අපි සරල මාර්ග ක්‍රමේදී වාර්ෂික ශ්‍රය ගණනය කරන සූත්‍ර 4ක් ඉගෙන ගත්තා. ඒකෙන් පිරිවැය ආකෘතිය තුල සූත්‍ර 3ක් තියෙනවා. දැන් ඒකෙන් අපි පිරිවැය ආකෘතිය තුල සූත්‍ර දෙකක් පාවිච්චි කළා. අංක 1 සහ අංක 2. දැන් මේ යන්ත්‍ර ශ්‍රය ගණනය කරන්න කලින් අපි බලන්න ඕන යන්ත්‍ර කියන මේ දෙපළ පිරිවැය ආකෘතිය තුල කුමන අධියරක කුමන තත්වයක පසු වෙනවාද කියන කාරණය. එතෙන් අපිට පේනවා 2019 4යි 1 දින යන්ත්‍රය වැඩි දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 2ක් වැය කරලා තියෙනවා. ඒ කියන්නේ ලක්ෂ 20ක් වැය කරලා තියෙනවා වැඩි දියුණු කරන්න. මේ ලක්ෂ 20ක් වැය කළා යන්ත්‍රය වැඩි දියුණු කිරීම නිසා ඵලදායී ජීවකාලය වසර 2කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සුන්බුන් නගය ලක්ෂ 5කින් වැඩි වෙලා තියෙනවා. 5 ලක්ෂකින් වැඩි වෙලා තියෙනවා. ලක්ෂ 20ක ප්‍රාග්ධන වැයක් දරනවා. ඒ ප්‍රාග්ධන වැය හේතුවෙන් ඵලදායී ජීවකාලය වසර 2කින් වැඩි වෙනවා. සුන්බුන් නගය ලක්ෂ 5කින් වැඩි වෙනවා. 5 ලක්ෂකින් වැඩි වෙනවා. ඒකට පැහැදිලි ඇස්තමේන්තු පමණක් නෙමෙයි පිරිවැයක් වෙනස් වෙලා තියෙනවා. දරුවනේ මෙතෙන්දී අපි පාවිච්චි කරන්නේ තුන්වෙනි සූත්‍රය. එහෙනම් යන්ත්‍ර ශ්‍රය ගණනය කරන්න අපි තුන්වෙනි සූත්‍රය පාවිච්චි කරනවා. බලන්න. යන්ත්‍ර ශ්‍රය අපි ගණනය කරන්නේ රුපියල් 1000 වලින්. තර අපි ලියනවා වාර්ෂික ශ්‍රය සමානයි මොකද සූත්‍රය පිරිවැය ධන ප්‍රාග්ධන වියදම් ඍණ වරහණ ඇතුලේ අතීත ශ්‍රය ධන සුන්බුන් අගය බෙදනවා ඉතිරි ඵලදායී ජීව කාලේ. දරුවනේ මම ඉස්සෙල්ලාම දන්න ටික ආදේශ කරගන්නවා. මේ ගැටලුවේ තියෙන තොරතුරු ඇසුරෙන් ගැටලුවේ දී ඇති තොරතුරු මුලින්ම මම ආදේශ කරගන්නවා. බලමු පිරිවැය අපි දන්නවා යන්ත්‍රවල පිරිවැය 6000යි පිරිවැය 6000යි. අපි දන්නවා ප්‍රාග්ධන වියදම ලක්ෂ 20ක් මිලියන 2ක් දහස් වලින් නම් ඒක 2000ක්. දහස් වලින් නම් 2000 මිලියන 2 දහස් වලින් 2000. අතීත ශ්‍රය අපි දන්නේ නැහැ ගණනය කරලා හොයාගන්න ඕන. සුන්බුන් අගය කලින් සුන්බුන් අගය අපිට දීලා තියෙන්නේ 1000යි. ගැටලුවේ තියෙනවා පැරණි සුන්බුන් අගය 1000යි. මේ ප්‍රාග්ධන වියදම දැරීම නිසා තව 5 ලක්ෂයකින් සුන්බුන් අගය වැඩි වෙනවා. 1000ට ඒ 500ක් එකතු වෙනවා. එවනම් වර්තමාන සුන්බුන් අගය වෙන්නේ 1500යි. ඒක හරිම සරලයි. ඉතිරි ඵලදායී ජීවකාලයේ ගානේ දීලා නැහැ. අපි ඒක ගණනය කරගන්න ඕන. දරුවනේ ඒක හොයන්න මෙහෙමයි. මම මෙතන ඒක හොයලා ඉවත් කරන්න මේ විදිහට බලන්න. මේ යන්ත්‍රය මිලදීගෙන තියෙන්නේ 2015 4යි 1. යන්ත්‍රය මිලදීගෙන තියෙන්නේ 2015 4යි 1. ප්‍රාග්ධන වියදම දරන්නේ 2019 4යි 1. මිලදීගත් දිනේ ඉඳලා ප්‍රාග්ධන වියදම දරූ දිනය දක්වා කාලය තුල වසර 4ක් ගෙවිලා තියෙනවා. 2015 2019 අවුරුදු 4ක් ගෙවිලා තියෙනවා. මේක ගන්නකොට ඵලදායී ජීවකාලයේ වසර 10යි. ගන්නකොට ඵලදායී ජීවකාලය වසර 10යි. 2019 වෙනකොට වසර 4ක් ගෙවිලා ඉවරයි. එහෙනම් ඒ වන විට ඉතුරු වෙලා තියෙන්නේ වසර තව 6යි. හැබැයි ප්‍රාග්ධන වියදම දරපු නිසා ඵලදායී ජීවකාලය වසර 2කින් වැඩි වෙනවා. එහෙනම් ඒ වසර 2 මෙතෙන්ට එකතු වෙනවා. ඒ අනුව ඉතිරි ඵලදායී ජීවකාලය වසර 8ක් දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් මට පුළුවන් ඉතිරි ඵලදායී ජීවකාලය වසර 8යි ඒක ආදේශ කරගන්න පුළුවන්. දැන් අපිට තියෙන අතීත ශ්‍රය ගණනය කරන්න. දරුවනේ ආයෙත් මතක් කරනවා අතීත ශ්‍රය කියලා කියන්නේ මෙතෙන්දී නම් දේපල මිලදීගත් දිනයක්
ප්‍රාග්ධන වියදම දැරූ දිනයත් අතර කාලයට අදාළ ෂෙයා ප්‍රමාණය. දේපල මිලදී ගන්න යන්ත්‍රයේ මිලදී ගන්න 2015 4.1. ප්‍රාග්ධන වියදම දරන්නේ 2019 4.1. එහෙනම් මේ දින දෙක අතර ගෙවුණු අතීත කාලය වසර 4යි. දරුවනේ මේ වසර 4ක ෂෙයා ගණනය කරන්නේ කෙසේද? ඒක අපි කලින් සාකච්ඡා කළා. ප්‍රාග්ධන වියදම දරන්න කලින් ඒ කියන්නේ අතීත ෂෙයා අපි ගණනය කරන්නේ පළමු සූත්‍රයේ. මම සූත්‍රය කියන්නේ නෑ ආදේශය පමණක් පෙන්නලා සුළු කිරීම කරලා අවුරුදු 4 ෂෙයා ගණනය කරනවා. දරුවනේ මේමයි පිරිවැය 6000යි අන්තරේ පැරණි සුන්මුන්නගේ 1000යි ඒ වන විට පැවති ඵලදායී ජීව කාලය වසර 10යි. මේව බැලුවොත් එන්නේ එක අවුරුද්දක ෂෙයා අපිට අවශ්‍යයි අවුරුදු 4ක ෂෙයා ගණනය කරන්න. එහෙමනම් අපි කරන්නේ මේක වැඩි කරනවා අවුරුදු 4. 6000න් 1000ක් අඩු කළාම 5000යි. 5000 10න් බෙදුවාම 500යි. 500 වැඩි කිරීම 4 2000ක් එනවා අතීත ෂෙයා. එහෙනම් මේක ගණනය කරාම 2000ක් එනවා. ඒ 2000 මම මෙතෙන්ට ආදේශ කරනවා. එමනම් ආයෙත් බලමු 6000යි පිරිවැය ප්‍රාග්ධන වියදම 2000යි මිලියන 2යි කියන්නේ 2000යි. ඒක අපේ ගානේ දීලා තියෙනවා. කලින් සුන්මුන්නගේ 1000යි ප්‍රාග්ධන වියදම දැරීම නිසා තවත් 5 ලක්ෂයකින් එහෙම නැත්නම් 500කින් වැඩි වුණා. 1000ට 500 එකතු කරාම 1500යි. ඊළඟට ඵලදායී ජීව කාලය අපි ධර්මයේ කරා ඉතිරි ඵලදායී ජීව කාලය ඒක පැහැදිලි. අපි ඊළඟට අතීත අවුරුදු 4 ෂෙයා ගණනය කළා පෙර වැඩක් යටතේ. දැන් අපි ඊළඟට මේක සුළු කරලා මේ අවුරුද්දේ ෂෙයා ගණනය කරගමු. ඒතර බලන්න 6000යි 2000යි 8000යි 8000න් 3500ක් අඩු වුණාම 4500යි. අපි 4500 8ෙන් බෙදෙනවා. ඒතර 4500 8ෙන් බෙදෙනවා. 4500 බෙදීම 8. 45ට 8 ඒවා තියෙනවා 5ක්. ඉතුරු වෙනවා 5ක්. 50ට 6ක් තියෙනවා. ඉතිරි වෙනවා 2ක්. 20ට 2යි. ඉතිරි වෙනවා 4ක් 5යි. 562.5යි. එවන අපි පිළිතුර අපි 562.5යි. දහස් වලින් රුපියල් දහස් වලින් 562.5යි කියන්නේ 5,62,500. එහෙනම් අපි යන්ත්‍ර ශ්‍රේණිය ගණනය කළා. දරුවනේ එකින් එකට බලන්න අපි කොහොමද මුලින්ම බෙදා හැරීමේ රට කොහොමද ශ්‍රේණිය ගණනය කළේ? ඒක විනාශකම් මොකුත් වෙලා නැහැ. පළවෙනි සූත්‍රය ආදේශ කළා. ඊළඟට අපි ගණනය කළා කාර්යාලෝපක විනාශය. ඒකට අපි පාවිච්චි කරේ දෙවෙනි සූත්‍රය. හේතුව මොකද්ද? ඇස්තමේන්තු වෙනස් වෙලා තිබුණා. ඵලදායී ජීව කාල ඇස්තමේන්තු වෙනස් වෙලා තිබුණා. තුන්වෙනි වර අපි ෂෙයා ගණනය කළේ යන්ත්‍ර ෂෙයා ගණනය කළා. යන්ත්‍රයේ ඇස්තමේන්තු තරක් නෙමෙයි පිරිවැයක් වෙනස් වෙලා තිබුණා. ඉතින් අපි පාවිච්චි කළේ තුන්වෙනි සූත්‍රය. තුන්වෙනි සූත්‍රය පාවිච්චි කරලා ෂෙයා ගණනය කළා. එහෙනම් මේ විදිහට පිරිවැය ආකෘතියේ තියෙන දේපළවල ෂෙයා ගණනය කිරීම තමයි සරල මාර්ග ක්‍රමයට අපි ඔය සාකච්ඡා කළේ. හොඳයි. දරුවනේ අපි ඊළඟට බලමු. ප්‍රත්‍යාගන්න ආකෘතිය තුළ තියෙන දේපළ කොහොමද අපි සරල මාර්ග ක්‍රමයට ෂෙයා ගණනය කරන්න කියලා. ඒ කියන්නේ පිරිවැය ආකෘතියේ තිබිලා ඒ දේපළ මාරු වෙනවා ප්‍රත්‍යාගන්න ආකෘතියට. එම් ප්‍රත්‍යාගන්න ආකෘතියට මාරු වුණාම කොහොමද සරල මාර්ග ක්‍රමය අනුව වාර්ෂික ෂෙයා ගණනය කරන්නේ? මම ඒ සඳහා පුංචි උදාහරණයක් ගත්තා මෙතෙන්ට. මම මේ ගන්න දේපළේ පිරිවැය 5000යි දහස් වලින් සුන්මුන්නගේ 1000යි එක දහස් වලින් ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. මේ දේපළ මිලදීගෙන තියෙන්නේ 2014 4.1 2019 4.1 දින මේ දේපළ ප්‍රත්‍යාගමනය කරලා තියෙනවා 2000ක් වශයෙන්. දරුවනේ පිරිවැය 5000යි සුන්මුන්නගේ 1000යි ඵලදායී ජීව කාලය අවුරුදු 10යි දේපළ මිලදීගෙන තියෙන්නේ 2014 4.1
මේ දේපල 2019 4 දින 2000ක අගයකට ප්‍රත්‍යාගමනය කරනවා. එතකොට 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයට මේ දේපලේ ෂෙයා ගණනය කරගන්නේ කොහොමද? ඒ කියන්නේ 2019 2020 වර්ෂයේ සඳහා කොහොමද අපි ෂෙයා ගණනය කරගන්නේ? දැන් අපිට පේනවා මේ අවුරුද්දේ අපි මේ වාර්තා කරන කාලච්ඡේදය තුල ඒක ආරම්භයේදී දේපල ප්‍රත්‍යාගමනය කරලා තියෙනවා. අපි බලමු ප්‍රත්‍යාගමනය කළාම කොහොමද ඒක ෂෙයා ගණනය කරන්න බලපාන්නේ. හොඳයි. මෙතෙන්දී අපි පාවිච්චි කරන දරුවනේ අර මම ඉස්සෙල්ලා විස්තර කරපු 4 වන සූත්‍රය. නම 4 වන සූත්‍රයේ කියනවා ෂෙයා සමානයි ප්‍රත්‍යාගමන අගය අඩු කරනවා සුන්බුන් අගය බෙදනවා ඉතිරි ඵලදායී ජීවකාලය. ඉතිරි ඵලදායී ජීවකාලය. දරුවනේ දැන් අපි තේරෙනව ආදේශ කරමු. දැන් ප්‍රත්‍යාගමනාගේ 2000ක් තියෙනවා. ඒක තමයි ප්‍රත්‍යාගමනාගේ සුන්බුන් අගය අපිට මේක වෙනසක් වෙලා නැහැ. ප්‍රත්‍යාගමනය කරපු නිසා සුන්බුන් අගය වෙනසක් වෙලා නැහැ. එහෙනම් සුන්බුන් අගය අපි එහෙමම පාවිච්චි කරනවා 1000යි. සුන්බුන් අගය 1000යි. අපිට වැදගත් වෙනවා මෙතෙන්දි ගණනය කරගන්න ඉතිරි ඵලදායී ජීව කාලය කීයද කියන එක. දරුවනේ අපි ඉතිරි ඵලදායී ජීව කාලය බලන්නේ මෙහෙම මිලදී ගත්තේ 2014 4 ප්‍රත්‍යාගමනය කරන ලද දිනය 2019 4 එහෙමනම් මේක මිලදී ගන්නකොට ඵලදායී ජීව කාලය අවුරුදු 10යි. නමුත් 2014 ඉඳලා 2019 දක්වා හරියටම අවුරුදු 5ක් පාවිච්චි කරලා තියෙනවා. එමනම් ඵලදායී ජීව කාලයේ වසර 10න් ඒ පාවිච්චි කරන ලද වසර ගණන 5 අඩු කළාට පස්සේ අපිට ලැබෙනවා තව දුරට ඉතිරි ඵලදායී ජීව කාලය වසර 5යි කියලා. එමනම් ඉතිරි ඵලදායී ජීව කාලය වසර 5යි. මේක 2000න් 1000ක් අඩු කළාම 10යි 15න් බෙදුවාම වාර්ෂික ශ්‍රය 200යි. දරුවනේ ඉතා වැදගත් දේපල ප්‍රත්‍යාගමනය කළාට පස්සේ ප්‍රත්‍යාගමනයට පෙර තිබුණු වටිනාකම් අහෝසි වෙලා යනවා. ඒ ප්‍රත්‍යාගමනයට පෙර තිබුණු වටිනාකම් කියලා අදහස් කරන්නේ පිරිවැය. ඒ දක්වා කරන ලද සමුචිත ශ්‍රය. ඒ දක්වා කරන ලද සමුචිත ශ්‍රය. ඒ ඔක්කොම අහෝසි වෙලා යනවා. ඉතිරි වෙන්නේ ප්‍රත්‍යාගමන අගය. එහෙනම් ප්‍රත්‍යාගමන අගයත් එක්කලා සුන්බුන් අගය ඇස්තමේන්තු වෙනස් වෙලා නැහැ. එහෙනම් අපිට සිද්ධ වෙනවා පැරණි සුන්බුන් අගය ඉදිරියට ගෙන යන්න. ඒක වෙනස් වෙලා නැහැ. වෙනස් වුණාම අපිට දෙන්න ඕන. ඵලදායී ජීව කාලය වෙනස් වෙලා නැහැ. ඵලදායී ජීව කාලය වෙනස් වුණා නම් ඒව අපිට ගැටලුව තුල දෙන්න ඕන. එහෙනම් ඇස්තමේන්තු වෙනස් වෙලා නැහැ. මෙතෙන්ද වෙනස් වෙන්නේ මොකද්ද? පිරිවැය පාවිච්චි කරන එක වෙනුවට අපි ප්‍රත්‍යාගමනාගය පාවිච්චි කළා. පැහැදිලි. එහෙනම් ඒ වගේම ඉදිරි ඵලදායී ජීව කාලය අපි යොදාගත්ත ශ්‍රේණි ගණනය කරා. හොඳයි. ඔය අපි කතා කළේ සරල මාර්ග ක්ෂේත්‍රමේට දේපලක ක්ෂේත්‍රණය කරනකොට මොනවද සලකා බලන්න ඕන කරුණු? දේපල පවතින්නේ කුමන ආකෘතියේද? පිරිවැයේද? ප්‍රත්‍යාගමන ආකෘතියේද? ඒ අනුව දේපල පවතින තත්ත්වය මොකක්ද කියන කාරණා හොඳට සැලකිලිටගෙන තමයි දේපලක වාර්ෂික ශ්‍රය ගණනය කරන්න ඕන.